ඇහෙන්නේ බලමු රෙකෝඩින් දැම්මා. අද ඒක හරියයි කියලා හිතනවා. හරි. රෙකෝඩින් එකක් දාලා තියෙන්නේ බලමු මොකද කරන්න පුළුවන් කියලා. හරි. එතකොට MSA කියන්නේ 25යි. මට කියන්න මට K ඍණ එක හොයාගන්න ඕනේ. K කීයද? කවුරු එක්කෙනෙක් කියන්නේ? K කීයද? කාටවත් නැහෙන්නේ නැද්ද? ඔව් විශ්ිනි කියන්න. රවිෂි ඇහෙන්නේ නැද්ද ඔයාට? 4යිද සර්? ඔව් K 4යි. K 4 උනේ කොහොමද? මට්ටම් 4කින් යුත් ඒක සාධක පරීක්ෂණයකදී. එහෙනම් අපිට ඕනේනේ K ඍණ 1 K ඍණ 1 කියන්නේ 4 ඍණ 1 සමානයි 3යි. හරි? ඊළඟට අපිට ඕනේ K වතාවක් n ඍණ 1. n කීයද? n කියන්නේ 8යි. හරි? 8 ඍණ 1 කියද්දි 7යි. 7 තරක් 4 28යි. හරිනේ? හරි සර්. right. එතකොට අපි කොහොමද කරන්නේ? අනේ සර් බෝඩ් එක පැහැදිලි නෑනේ. මේ අද පැහැදිලි නෑනේ. අනිද්දාට පැහැදිලි නැද්ද? නෑ සර්. කොයි හරිද ලියන්න ඕනේ? මොනවාද සර් කහ ගතියක් තියෙනවා මිසක් ලොකු පැහැදිලිවට පේන්නේ නෑනේ මොනවද ලියන්න කියලා. ඈ? මේකට මොකද කරන්නේ? සර්වත් කහ පාටයි. මා කහ පාටද? ඔව් සර්. රවිජි හටත් මං කහ පාටයිද? ටිකක් ඒව තමයි පේන්නේ. මේ මොකද බුලේ වෙන්නේ? දැන් මොනවද වෙනසක් නම් උන්නේ නැහැ නේ? එහෙමද? දැන් ටිකක් හරි සර්. කලින්ට වඩා ටිකක් හොඳයි සර්. කලින්ට වඩා පැහැදිලිද? බෝඩ් එකේ තියෙනවා පේන්නේ නැද්ද? පේනවා සර් ටිකක් පැහැදිලි කලින්ට වඩා. ඔව් සර් කලින්ට වැඩිය පේනවා. පේනවා? ඒකේ සෙටින්ග්ස් වෙනස් කරනවා අපේ සෙටින්ග්ස් එකේ. හරි ඊළඟට කොහොමද MSA 25යි MSE 10යි හරි මට්ටම් 4ක් හින්දා K ඍණ එක ගත්තාම 3යි n කියන්නේ 8යි හරි K වතාවක් n ඍණ එක හින්දා 7 තරක් 4 28යි ඔය විදිහට හැදුනා එතකොට අපිට ඕනේ SST හොයන්නනේ SST හොයන්න නම් අපි SSA SSE හොයා ගන්න ඕනේ SSA දන්නවනම් මෙයාගෙන් බෙදලා තමයි මෙයාව හදාගන්නේ. එහෙමනම් දැන් අනිත් පැත්තටයි හදන්න තියෙන්නේ. එතකොට SSA හදාගන්න මොකද කරන්න ඕන? SSA සමානයි
කොහොමද හදාගන්නේ? රවිසි උත්තරේ කියන්නේ? 25 අරක් 3ද? ඔව් 25 වරක් 3. මෙයා බෙදීම සුචරණාංක ගාන සමාන වෙනවා 25ට නම් හරස් 3 කරොත් මෙයාගෙන් වැඩි කරපුවම අපිට SSA හම්බ වෙනවා. එතකොට 25 වැඩි කිරීම 3 සමානයි 75යි. හරි? ඊළඟට SSE හොයන්න ඕනේ. SSE හොයන්න මොකද කරන්නේ? ඒ මේ විදිහමයි. මෙයා වැඩි කිරීම මෙයා 10 වැඩි කිරීම 28යි 280. එහෙනම් SST කියන්නේ මේ දෙන්නගේ එකතුව 355යි. හරිද? හරි සර්. හරි මම ඒකයි කලින් දවසේ ඔගේ රටා ටික කියලා දුන්නේ. හරි කලින් දවසේ රටා ටික කියලා දුන්නේ ඔයාලා ටක් ගාලා කවුද අයින් උනේ? කවුද විසිවි ගියේ? හරි මම කියවනේ මේ පැත්තට තියෙන රටා ටික කිව්වා පල්ලෙහාට තියෙන රටා ටික කිව්වා. හරි එතකොට දීලා තියෙන අගයන් එක්ක අඩු මේ බෙදනවද ಗುಣ කරනවද කියලා අපි තීරණය කරන්න ඕනේ. MS නම් දීලා තියෙන්නේ අපි ಗುಣ කරලා තමයි SSA හොයාගන්නේ. SS නම් දීලා තියෙන්නේ බෙදලා තමයි MSA හොයාගන්නේ. හරි එතකොට උත්තරේ දෙකනේ. හරිද? හරි සර්. කවුද විසින්නේ ගැලවිලා? මෙත්සා නේද? ඔව් සර්. සානේ කියන්නේ. රයිට් හරි 13 එක හරි. අපි යන් 14ට. වැස්ස ගතිය අඩු වුනේ නැද්ද තාම? දැන් නම් ටිකක් පෑවුවා සර්. 2014 38 39 2014 38 කියනවා ස්වායත්තතාව සඳහා කයිවර්ග පරීක්ෂාව පිළිබඳව පහත දැක්වෙන ප්‍රකාශන වලින් කුමන ප්‍රකාශය සත්‍ය වේද? විචල්්‍ය දෙක සංඛ්‍යානමය වශයෙන් පරායක්ත බව අප්‍රතිෂ්ඨ කල්පිතය මගින් ප්‍රකාශ කෙරේ. හරිද? වැරදි. වැරදි. අප්‍රතිෂ්ඨ කල්පිතය මගින් මොකද ප්‍රකාශ කරන්නේ? ස්වායත්ත බව. ස්වායත්ත බව. විචල්්‍ය දෙක සංඛ්‍යාන වශයෙන් ස්වායත්ත බව ප්‍රතිෂ්ඨ කල්පිතය මගින් ප්‍රකාශ කරේ. එහෙනම් B හරි. B පමණි උත්තරයක් තියෙනවා B C කියලාක් තියෙනවා. එහෙනම් ඉතින් තව හොයන්න වෙනවා. පරීක්ෂා සංඛ්‍යාදිය R ඍණ 1 වතාවක් C ඍණ 1 සුචරණාංක සහිතව කයි වර්ග ව්‍යාප්තියක් අනුසීවණය කරනු ලබයි. හරි. හරි. උත්තරේ B හා C පමණි. ඊළඟට ආයෙත් දීලා තියෙනවා එකත් විචලතා විශ්ලේෂණ වගුවක්. වගුව සලකන්න සියලුම නියදිවල තරම සමාන වේ නම් සියලුම නියදිවල තරම සමාන වේ නම් එවිට නියදි සංඛ්‍යාව සහ නියදියක අඩංගු නිරීක්ෂණ සංඛ්‍යාව පිළිවෙලින් ඉස්සෙල්ලම මට කියන්න නියදි සංඛ්‍යාව කීයක් වෙන්න ඕනේද කියලා? කවුරු හරි කියන්නේ? නියදි කීයක් තියෙන්න ඕනද? නියදි කීයද? ඒ ළමයිනේ මේ වගේ සිම්පල් එකකට ඔච්චර කාලය ගන්න. 5යි. 5යි. කොහොමද 5 හදාගන්නේ?
හතරට එකක් එකතු කරාම කේරින එක තියෙන නිසා කේරින එක සමානයි 4යි. එහෙනම් k කියන්නේ 5යි. සිම්පල්. මෙත්සානිට ඇඩ් වෙන්න බෑලු. සිග්නල් මදි ඇතිනේ. මල්ලක රෙකෝඩින් එක කැඩෙනවා. ඒක රෙකෝඩින් එක අයින් කරලා ආයෙ දාන්න කියොත් එහෙම සෑහෙන වෙලාවක් යනවා මං හිතන්නේ. මොකද්ද හේතුව කියන්නේ? එහෙම කිව්වේ නෑ සර් එන්න බෑනේ බං කියලා දාලා තිබුණා. ලොග් අවුට් එක ලොග් වෙන්න දෙන්න. රෙකෝඩින් කරන්න එතකොට රෙකෝඩින් එක අතහැරලා දානවා ඈ දැන් ආයේ රෙකෝඩ් කර කර ඉන්න කියලා සෑහෙන වෙලාවක් යනවා ඒක මේ ලෝඩ් වෙන්න අනේ රෙකෝඩ් කරපු කෑල්ල කැඩි කැඩි නැහුනේ හරි 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 ඔන්න ආවා මෙච්චානි ආවා ඔය තේරුම් නැත්නම් ටක් ගාලා එක ලියා ගන්න බෝඩ් එකේ ඔක්කොම ලියලානේ තියෙන්නේ හරි මෙච්චානි ඉන්නව නේද මෙච්චානි ඉන්නවා කියලා නම් මට පේනවා. හරි. මේක හදන්න ලේසි. කේරින එක සමානයි 4යි. කේරින එක සමානයි 4යි. එහෙ කියන්නේ k සමානයි 5යි. හරි ඊළඟට අහනවා නියදියේ කඩාවු නිරීක්ෂණ සංඛ්‍යාව. නියදියේ කඩාවු නිරීක්ෂණ සංඛ්‍යාව කියන්නේ kn ඍණ 1 සමානයි 40. තමන් වෙන සමීකරණයකින් නම් හදන්නේ ප්‍රශ්නයක් නැහැ. මම ගත්තේ kn ඍණ 1 ඒ කියන්නේ n ඍණ 1 සමානයි 44යි කියන්නේ. n ඍණ 1 සමානයි 44යි කියලා සමීකරණයක් තියෙනවනේ. මේ කැපිටල් N කියන්නේ k වතාවක් n ක. දැන් k දන්නවම k කීයද? 5යි. මේ එක එහා පැත්තට යනවා. 45යි. එහෙනම් n කියන්නේ 9යි. කැපිටල් N ඍණ 1 44යි. කැපිටල් N වෙනුවෙන් ලියන්න පුළුවන් k වතාවක් n කියලා. එහෙනම් kn ඍණ 1 සමානයි 44යි. මේ ඍණ 1 එහා පැත්තට යනවා 45යි. k කියන එක අපි කලින් හොයාගත්තා 5යි. එහෙනම් 5 දෙපැත්තම බෙදුවාම n එනවා. දෙදස් පහළව 38 උත්තරේ කිය 4 කවුද කිව්වේ මම සර් රවිෂි හොඳයි අනුසීමේ හොඳකම පිළිබඳ කයි වර්ග පරීක්ෂාව යොදා ගනු ලබන්නේ නිරීක්ෂිත ව්‍යාප්තියක් එයට අදාළ න්‍යායාත්මක සම්භාවිතා ව්‍යාප්තියක් මගින් විශ්‍යාත්මක වෙනස් වන්නේද යන්න පරීක්ෂා කිරීම සඳහා 39 විචලතා විශ්ලේෂණයේදී කරනු ලබන උපකල්පන පිළිබඳව පහත සඳහන් කුමන ප්‍රකාශයේ සත්‍ය වේද මේක මම මීට කලින් මේ උගන්වන වෙලාවෙත් කිව්වා අනිවාර්යයෙන්ම මේක ටිකක් මතක තියාගන්න මේකෙන් ප්‍රශ්න අහන්න පුළුවන් කියලා අහපු ප්‍රශ්නයක් තියෙනවා නියදී ලබා ගන්නා සංගාහනයන් ප්‍රමතව ව්‍යාප්ත වේ සංගාහනයන් මධ්‍යයන්යන් සමාන වේ
සංඝානයන්හි විචලතාවයන් සමාන වේ. උත්තරේ A කියන එක හරිද? හරි. ඒ උත්තර දෙන්න. A කියන එක හරි. B කියන එක වැරදි. වැරදි. ඇයි වැරදි? ඇයි වැරදි? සමාන වෙනවා කියලා අපි මධ්‍යයන්යන් සමාන වෙනවා කියලා උපකල්පනය කරන්නේ නැහැ. අපි පරීක්ෂණය කරන්නේම මධ්‍යයන්යන් සමානද නැද්ද කියලා චෙක් කරන්න තමයි පරීක්ෂණය කරන්නේ. ඒ හින්දා ඒක උපකල්පනයක් නෙමෙයි. එතකොට B වැරදි. C සංඝානයන්හි විචලතාවන් සමාන වේ. ඒක හරි. එතකොට AC පමණක් සත්‍ය වේ. 3 16 16:38 බිඳුවේ ඉඳන් 9 වශයෙන් පන්ති 10ක් සහිත නිරීක්ෂිත සංඛ්‍යාත ව්‍යාප්තියකට පොයිසෝන් ව්‍යාප්තියක් අනුශීලනය කරන ලදී. මම මේ කරාද? දුවස. මේ ගන්න කරානේ. එහෙනම් ඒක අතාරිනවා. මට මතක විදිහට මේකට උත්තරේ 1. ඊළඟට 39 විචලතා සමාන ප්‍රමත සංඝාන තුනක මධ්‍යයන්යන් සංසන්දනය කිරීම සඳහා ගොඩනගන ලද විචලතා විශ්ලේෂණ වගුවක සංඝාන අතර සඳහා වර්ගයන්ගේ එකතුව සංඝාන අතර සඳහා වර්ගයන්ගේ එකතුව 70වයිලු. ඒ කියන්නේ SSA නැත්නම් SSC 70වයිලු. දෝෂ වර්ගයන්ගේ එකතුව 12ක්ලු. sorry සූචනාංක 12ක් සහිතව 36ක්ලු. හරි. එතකොට දෝෂ වර්ගයන් SSE 36යි. SSE 36යිලු. degrees of freedom 3ක් එක්ක. sorry සූචනාංක 12ක් සහිතව. එහෙනම් අපිට මේකේ MSE හොයන්න පුළුවන්. MSE කියන්නේ SSE බෙදීම degrees of freedom 3යි. ඊළඟට කියනවා වර්ග එකතුව SSA වර්ග එකතුව 70ක්ලු. එතකොට එයාගේ සූචනාංක අපි හොයා ගන්නවා. SSA ට අදාළ සූචනාංක වෙන්නේ K ඍණ 1. ප්‍රමත සංඝානක තුනක මධ්‍යයන්යන් සංසන්දනය කරලා තියෙනවා. එහෙනම් 3 ඍණ 1 2යි. එතකොට MSA සමානයි 35යි. හරි. ඊට පස්සේ අපෙන් අහන්නේ මොකද්ද? F එක නෙමෙයි අහන්නේ. වගුවේ යගේ අහන්නේ. විචලතා විශ්ලේෂණ වගුවේ අහන්නේ. 0.05 හොයමු ඉතින් ඈ. දීලා නැහැ. පොදුවේ 0.05 තමයි හොයන්නේ. හරි. නෑ විචලතා විශ්ලේෂණ වගුවේ F වගේනේ F එකේ නෙමෙයි අහන්නේ නේ විචලතා විශ්ලේෂණ වගුවේ. හරි. එහෙනම් F සමානයි MSA බෙදීම MSE 35 බෙදීම 3ක්ද? 11 something 11.6යි. තියනවා නේද? හරි. 11.6. ඔව් 11.6 යනවා. අද සත්‍යබ්බත් යන්නේ රවිෂි විතරයි කතා කරලා හිටියේ.
2017 සසම්භාවී අංක වගුවකින් තෝරා ගන්නා ලද අංක 100ක් සඳහා පහත් දැක්වෙන සංඛ්‍යාත ව්‍යාප්තිය ලැබුණි. මෙම අංකවල සසම්භාවී බව පරීක්ෂා කිරීම සඳහා පරීක්ෂා සංඛ්‍යාතී අගය වන්නේ. මම පරීක්ෂා සංඛ්‍යාතී අගය අහන්නේ. හරි? එතකොට මොකද කරන්න වෙන්නේ? OI ඕනේ, EI ඕනේ, ඔය ටික ඕනේ. හරි? එතකොට සසම්භාවී අංක වගුවකින් තෝරා ගන්නලද අංක 100ක් නේ තියෙන්නේ. එහෙනම් 100 බෙදුවා 10න් 10යි. expected value එක 100 බෙදීම 10යි. තේරුණාද ඒක ගත්ත විදිය? සසම්භාවී අංක වගුවකින් තෝරාගත් අංක 100ක් සඳහා පහත් දැක්වෙන සංඛ්‍යාත ව්‍යාප්තිය ලැබුණි. එතකොට සසම්භාවී එකක් නම් එක අගයක් ලැබීමේ සම්භාවිතාව 10න් 1යි. මොකද 100ක් තියෙනවා අංක තියෙනවා 0 1 2 3 4 5 6 7 8 9 කිව්වොත් අංක 10ක් තියෙනවා. එහෙනම් 100 10න් බෙදුවාම අපිට expected value එක එනවා. එතකොට 10යි. එතකොට අපිට ඕනේ OI ඍණ EI. එතකොට පළවෙනි එකෙන් එකක් එනවා සංඛ්‍යාත 11ක් ඉඳලා 11 ඍණ 10 9 ඍණ 10 10 ඍණ 10 10 ඍණ 10 9 ඍණ 10 10 ඍණ 10 9 ඍණ 10 11 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 ឫණ 10 11 ඍණ 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 10 11 ඍණ
10 11 ඍණ 10 11 ඍණ 10 10 ඍණ 10 හරිද තේරුණාද මං කියන එක තේරුම් නැති කෙනෙක් ඉන්නවා අහන්න අය අංක වගුවකින් තෝරගත්තලු අංක 100ක් හරි පහක් දැක්කන ව්‍යාප්තියලු ලැබුණේ බිංදුව කියන ඒවා 11 පාරක් එක කියන ඒවා 9 පාරක් ඔය විදිහට ඇවිල්ලා තියෙනවා ඒ කියන්නේ මේක හරියටම තියෙනවා නම් හැම එකෙම 10 10 10 10 එන්නත් ඕනේ නමුත් මේ පරීක්ෂණයක් කරාට ඉතින් එහෙම එන්නේ නැහනේ ඒ හින්දා සසම්භාවී බව මේ ගත්ත සාම්පල් එක අනුව හරිද නැද්ද කියලා තමයි චෙක් කරන්නේ. එතකොට සංඛ්‍යාත 11ක් වුණාට එක්ස්පෙක්ටඩ් එක කීයද 10යි. හැම එකෙම එක්ස්පෙක්ට් කරන්නේ අපි 10ක්. එතකොට OI ඍණ EI කිව්වහම OI කියන්නේ 11යි EI කියන්නේ 10යි. එතකොට 11 ඍණ 10යි. ඊළඟ එකේ ගත්තොත් එහෙම 9 ඍණ 10යි. ඊළඟ එකේ 10 ඍණ 10යි. ඔය විදිහට යනවා. එතකොට OI ඍණ EI ගත්තා. ඊළඟට OI ඍණ EI වල වර්ගය ගත්තා. මොකද වෙන්නේ? එකේ වර්ගයේ පළවෙනි එකේදී දෙවෙනි එකේදීත් එකේ වර්ගය තුනේදී බිංදුවයි හතරේදී බිංදුවයි හතරේදී කියන්නේ මම කියන්නේ යන ස්ටෙප් ගන්න 11 තියෙන තැනදී උත්තරේ 1යි 9 තියෙන තැනට උත්තරේ 1යි 10 තියේදී බිංදුවයි 10 තියේදී බිංදුවයි 9 තියේදී 1යි 10ට ආයෙ බිංදුවයි 9ට 1යි 11ට 1යි 11ට 1යි 10ට ආයෙ බිංදුවයි හරි එතකොට එනවා 1 2 3 4 5 6 හරි අවස්ථා 6ක් එනවා එතකොට කොහොමද පරීක්ෂා සංඛ්‍යාතය හොයන්නේ සිග්මා OI ඍණ EI වර්ගය බෙදීම EI හරි එක බෙදීම 10 ධන එක බෙදීම 10 ওই විදිහට 6ක් තියෙනවා නම් උත්තරේ වෙන්න ඕනේ 6 බෙදීම 10 ඒ කියන්නේ 0.6යි නමුත් උත්තරයක් මෙතන නැහැ. හරි? ආසන්න 0.4 තියෙන එකේ 0.4ට ගහලා තියෙනවා. මම හිතන්නේ මාකින් එකේ මේක දීලා තිබ්බේ 0.4 කියන උත්තරේ හරි කියලා. පැහැදිලිද? ඔව් සර්. ගානේ මොකක්ද උනේ කියලා තේරුණාද? රායිෂි මේක පොඩ්ඩක් ඉස්කෝලේත් අහලා බලන්න. මගේ කැල්කියුලේෂන් එක අනුව නම් මේකේ උත්තරේ නෑ. හරි? මොකක් හරි වෙන මෙතඩ් එකක් තියෙනවා කියන එක ඉස්කෝලෙන් කිව්වොත් එහෙම චුට්ටක් මටත් කියන්න. නෝට් කරගන්න කට්ටියම 2017 38. හරිද? හරි සර්. හරි 2017 38 කියන MCQ එක. අර expected එකයි observed frequency එකයි හදලා ගත්තාම මට එන උත්තරේ 0.6යි. හරි නමුත් එහෙම එකක් answers වල දීලා නැහැ. මට මේ වෙනකම් මේක හොයාගන්නත් බැරි වුණා මොකද්ද කියලා. ඒ කියන්නේ අහන්න කාටවත් තේරෙන්නේ නැහැ ඒක මොකද්ද කියලා කියන්න.
බලන්න ඉස්කෝලේ මිස් ගාව මොකක් හරි මේ ගුරුවත් පොතේ හරි මොකක් හරි පිළිවෙල විශේෂ මෙතඩ් එකක් තියෙනවද කියලා බලමු. අපි කරපු ක්‍රමයට වැඩිය වෙනස් එකක්. හරි? තියෙනවා නම් ඒක හරියටම මොකද්ද ක්‍රමයේ කියලා ඉවරලා අහගන්න. රයිට්? ඒකේ 39 සමාන විචලතා සහිත ප්‍රමත සංගාන පහක මධ්‍යයන්යන් සැසඳීම සඳහා පිළිවෙලින් ඔන්න ගාන. පිළිවෙලින් තරම 10 9 10 8 8 ලෙස සම්භාව්‍ය නියතියක් ලබා ගන්නා ලදී. නියතීන් ලබා ගන්නා ලදී. මධ්‍යයන්යන්ගේ සමාන බව 100ට 1ක වෙසසියා මට්ටමකින් පරීක්ෂා කිරීම සඳහා F වගුවේ අගය වන්නේ 2017 එක්සෑම් එක ලියපු ළමයින්ගෙන් මේ ගාන හරියට හදපු ළමයා ලෝ ෆැකල්ටි එකට ගියා. හරි? මේ ගාන්නේ ළමයි තර්ක කර කර හිටියා මේකේ n වෙනස් නේ. n වෙනස් කොහොමද අපි මේ ගාන හදන්නේ කියලා. නමුත් මේකට හදන්න මෙතඩ් එකක් තියෙනවා. කවුරු හරි පුළුවන් නම් මට f ට n ඕන සුචලනාංක දෙක කියන්න. මම පොඩි වෙලාවක් දෙන්නම්. දෙදස් 17 39 හදන්න නැතුව ඉන්නේ නේ හදනවා නේද? ඔය වැලියු එක තමයි අපි හොයාගන්න ඕනේ. ටේබල් එකේ වැලියු එක බලන්න කලින් සුචලනාංක දෙක හම්බුනොත් ඒකත් කියන්න මට. ලාලිත් ඇතුවද? ලාලිත් මං හිතන්නේ වාගේ මේ ඔයා ඉයර්ෆෝන් එකක් හරි පාවිච්චි කරනවද? ඉයර්ෆෝන් එකේ මොකක් හරි සද්දයක් එනවද මන්ද? මේ පැත්තේ ශබ්ද ගොඩයි සර්. පන්සල එහා පැත්තේ පිරිත් දාලා ඔයාට මං ඇහෙනව නේද? ටිකක් ඇහෙනවා. ඔයාගේ හඬ ඒ ගමන පැහැදිලි. උත්තරේ කවුරුත් ලෝ කරන්න යන්නේ නැහැ කියලාද කියන්නේ? ඔන්න අපිටත් වහිනවා. රවිෂි උත්තරයක් ගත්තද? නෑ සර් තව හදනවා. සජීවනී මෙත්සාන මොකද අත්තේ? ඉෂිනිත් ඉන්නවනේ සද්ද නැතුව. තාම හදනවා සර්.
හරිද? එක්සෑම් එකේ ඒ වගේ ගානක් ආවොත් එහෙම අල්ලගෙන පැය ගානක් ඉන්න එපා. ඊට පස්සේ ලෝ ෆැකල්ටි නෙමෙයි යන්න වෙන්නේ මොනවටවත්. හරිද? එක්සෑම් එකට ඔය වගේ එච්චර හදාගන්න බැරි තත්ත්වයට හිතා ගන්න බැරි තත්ත්වයට ගාන ආවොත් එහෙම හදා ඉන්න එපා ඈ. තේරුණා නේද කියන එක? ඇහෙනවද? ඇහෙනවද? කොහොම උත්තරයක් නැද්ද කාගේවත් තාම? නැද්ද කවුරුත් හදලා? ඉෂිනි, සජීවනි උත්තර දිනනවද? දන්නේ නැහැ සර් හදාන්න නම් දැනෙන්නේ නැහැ මනියා උත්තරයක් හිතාගෙන ඉන්නවා. හදා ගන්න බෑ. බෑ සර් දැනෙන්නේ නැහැ. කේරින එකවත් හොයාගත්තද? කේරින එක හොයාගත්තද? නෑ සර්. යමු කේරින එක හොයාගන්න බෑද? පහරින එක 4යි. රවිෂන් එක හදා ගන්න බැරි වුණාද? හතර නම් හොයාගත්තා. ඔව් 4 නම් ඔයා 4 හොයාගත්තේ නැත්නම් ඒ ඉතුරු ටික මේ ගානේ කියන්නේ එකම දෙයකට ලඝු වෙන්න එපා කියන එක. මේ ගානේ හොඳට තේරෙනවා මේ ගාන හදන්න ක්‍රමය. හරි? තේරෙන එක කිසි ප්‍රශ්නයක් නැහැ. හරි? තේරෙන එක සමානයි පහරින එක සමානයි 4යි. හරි? මෙතන තියෙන්නේ මොකද්ද? කේවතාවක් එන්ඩ්‍රින එක. හරියටම මේකට ආදේශ කරන්න ගියොත් කරන්න බෑ. හරි? කේවතාවක් එන්න. සුළු කරනවා. මෙයා සුළු කරනවා මේක ඇතුළේ. කේවතාවක් එන් ඍණ එක. කේවතාවක් එන් කියන්නේ මොකද්ද? කැපිටල් එන් නේද? කේවතාවක් එන් කියන්නේ කැපිටල් එන්. හරි? සංගහන 5යි 5න් නියදි 5ක් ගන්නවා. එකක තියෙනවා නම් 4ක් 5 4ක් 4 20යි. ඒකනේ අපි කියන්නේ. හරි? එතකොට මේ තියෙන කැපිටල් N. කැපිටල් N කියන්නේ total number of observations. එතකොට මේකේ තියෙනවා තරම ගත්තේ 10යි 9යි 10යි 8යි 8යි කියලා. එහෙනම් total number of observation මේකේ තියෙනවා. කීයද? 10යි 9යි 19යි 19යි 10යි 29යි 29යි 8යි 37යි 37යි 8යි 45යි. එහෙනම් මේ කියන්නේ 45 ඍණකේ හතරිය. එහෙනම් එක්ස්ටේබල් එකෙන් බලන්න ඕනේ ඒ හතර ප්‍රමාණ හතරිය. තේරුණාද? හැම වෙලේම උගන්වන්නේ
සමීකරණේ දීලා තියෙන්නේ k වතාවක් n දින එක කියලානේ. ඉතින් ඔයාලා ඒක සුළු කරලා බැලුවේ නැහැනේ කවදාවත්. මේක සුළු කරපුවාම kn. kn කියන්නේ total number of fluctuations. හරි නේද? උත්තරේ කියන්න. දැන් F table එක කියන්නේ වෙනම page එකකට යන්න ඕනේ. 105ට වෙනම table එකක්, 110ට වෙනම table එකක්, 101ට වෙනම table එකක් ඇත්තේ. හරි? එතකොට බලන්න උඩ 2 පල්ලේ උඩ 4 යට 40. රවිෂි උත්තරේ කීයද? F table එක බලන්න නේද? උත්තරේ හොයාගන්න බැයිද ලාලිත්? ඉදුබිනි, මෙත්සානි, සජීවනි මාව ඇහෙනවද ළමයි? ඇහෙනවා සර්. මොකද ප්‍රශ්නේ? මේක ලියා ගන්න බෝඩ් එකේ තියෙන එක. ලඩබඩ ගාලා. සර් අපේ වගුවේ තියෙන 0.05ට විතරනේ හොයන්නේ. 0.05 විතර තියෙන ටේබල් එකේ. ඔව්. එහෙනම් ඉතින් බලලා කියන්න. ඕන්න ඒ තව වැදගත් එකක් ඈ. එතකොට ඔයාලා මතක තියාගන්න ඔයාලා දැන් පාවිච්චි කරනවා වගේ එකක් නෙමෙයි එක්සෑම් එකට බලන්න තියෙන්නේ කියලා. ඔන්න ටේබල් එක ආව ගෲප් එකට. කීයද උත්තරේ? තුන්වෙනි එක. තුන්වෙනි එක. කීයද උත්තරේ? අගේ 3.8යි 2යි ගානක් තිබ්බෙස මේකේ ආසන්න වශයෙන් 8යි 3ක් තියෙනවා. ඔව් 3.8යි 3යි. හරි? බලන්න මේ දැන් තාක්ෂණයේ දියුණුවයිනේ. හරිද? ඔයාලා නැහැ කියලා හිතේ ඉන්න පටක් ගාලා Google කරන්න. හරි? සමහර වෙලාවට දැන් ඩෙෆිනිෂන් එකක් වුණත් ඔයාලට එකපාරට නිකන් මතක නැහැ වගේ නම් අය පොත බල ඉන්න කම්මැලි නම් ෆෝන් එක අතේනේ හැම වෙලාවෙම Google එකේ සර්ච් කරලා බලන්න. දැන් හැමදේම තියෙනවනේ. හරි? එතකොට ඒක හරි. 2018 ගාන හදාගත්තනේ එතකොට නේ තේරුණානේ ගාන මොකද්ද කියලා. n දුන්නේ නැහැ ඩිරෙක්ට්. හරි? පොදු n එකක් දුන්නේ නැහැ.
common n එකක් දුන්නේ නැහැ. තරම අසමාන samples තමයි අරගෙන තියෙන්නේ. අපිට කොහෙවත් කියලා නැහැ තරම සමාන samples ගන්න කියලා. හරි? මෙච්චර කල් ගණන් වල ලේසියට තමයි තරම සමාන ඒවා දීලා තියෙන්නේ. තේරුණානේ? එතකොට මතක තියාගන්න රචනා පේපර් එකේදී තරම අසමාන ඒවා එන්න පුළුවන්. හරි? බලන්න හොඳට මතක් කරන්න අර එකත් විචලතා විශ්ලේෂණ ටේබල් එක හදද්දී මම එක තැනක n වලින් පොදුවේ බෙදන්නේ නැතුව සිග්මා xi සම්පූර්ණකයේ වර්ගයේ බෙදීම n1 ධන සිග්මා x2 වල වර්ගයේ බෙදීම k n2 කියලා ඒ විදිහට දිගටම nk දක්වා එකක් ලියලා ඇති. අන්න එතකොට ඔයාලට හොඳට තේරෙන්න ඕනේ ගන්න නියදියේ තරම සමාන විය යුතු නෑ කියලා. හරි? මම ඔයාලට එක්සෑම් පේපර් එකට දෙද්දී හුඟක් වෙලාවට මේ වගේ ගාන ඩිසයින් කරන්න හිතාගෙන ඉන්නවා. මට හදිස්සියවත් අමතක වුණොත් මතක තියාගන්න. මෙච්චර කාලයකට එහෙම ගානක් දීලා නැහැ. හරි? හැමදාම දෙන්නේ තරම සමාන වෙන ඒවා තමයි දෙන්නේ. හදිස්සියවත් තරම අසමාන එකක් දුන්නොත් ප්‍රශ්නයක් නැහැ. ඒ විදිහටම තමයි ගාන හදාගෙන යන්නේ. අර සිමු කරන තැන් වලදී පොඩ්ඩක් අපි තීරණය කරන්න ඕනේ පොදු n එකකින් බෙදන්නේ නැතුව අදාළ n වලින් බෙදාගෙන යන්න. මම කියපු එක තේරුණාද? මම කියපු එක තේරුණේ නැද්ද? මම කියපු එක තේරුණේ නැද්ද? තේරුණා සර්. හරි. එතකොට මම මේ කියපු එක ඇප්ලයි වෙන්නේ අර ගණනය කිරීම කියලා ඔයාලට ගණනය කරන ස්ටෙප් එක දුන්නේ ඒකේ ස්ටෙප් ටිකක් දුන්නේ. ඒක පළවෙනි ස්ටෙප් එක නෙමෙයි, දෙවෙනි ස්ටෙප් එක නෙමෙයි, තුන්වෙනි ස්ටෙප් එක නෙමෙයි, හතර නෙමෙයි, පහ. නියති අතර වර්ගවල එකතුව ලබා ගැනීම. අන්න එතරම්දි විතරයි වෙනස් වෙන්නේ. අදාළ n වලින් බෙදලා ගන්න තියෙනවා. එතකොට ගිහින් අනිත් පැත්තේ ටේබල් එකට දාද්දි මතක තියාගන්න සුචලනාංක k ඍණ 1 හදන්න මුලින්ම ඊට පස්සේ කැපිටල් n ඍණ 1 හදන්න. හරි? ඒ කියන්නේ නේදී අතර සුචලනාංකය හොයන්න මුළු සුචලනාංකය හොයන්න. ඊට පස්සේ මතක තියාගන්න මුළු සුචලනාංකයෙන් අරක අඩු කරොත් නියති තුල සුචලනාංකය එනවා කියන එක. මීටත් දෙවිය ලේසි ටේබල් එක තියෙනවා. තේරෙනවා කියන එක? මම කියපු එක තේරුණාද? සුචලනාංක හොයද්දී SS ඉන්නවා. sorry SS ගන්න බැලුවත් පටලනවා. නියති අතර තියෙනවා. නියති තුල තියෙනවා. මුළු තියෙනවා. හරි? සුචලනාංක ගත්තොත් මෙයා k ඍණ 1 මෙයා k වතාවක් n ඍණ 1 මෙයා කැපිටල් n ඍණ 1 නේ මෙයාට මෙයා සමානයි මෙයානේ එහෙනම් මේ ගානට අනුව මෙයා 4යි මෙයා 40යි මෙයා 44යි මෙයා 44නේ කොහොමද කැපිටල් n ඍණ 1 කැපිටල් n ඍණ 1 කැපිටල් n කියන්නේ 45යි 45 ඍණ 1 කියන්නේ 44යි එතකොට මෙයාට මෙයා හැදුණා එහෙනම් මෙයාගෙන් මෙයා අඩු කරොත් මෙයා හැදෙනවා කලින් කියලා තියෙන එකම තමයි ඈ. 아무ත දෙයක් නෙමෙයි. හරි? අපි කපටි වෙන්න ඕනේ. හරි? නැත්නම් අපි ඉගෙන ගන්න දේවල් අමුතු දේවල් ඉගෙන ගන්නවා. එක්සෑම් එකේ දැන් අවුරුදු 2011 පටන් ගත්තේ ඔයාලට MCQ type එකත් එක්ක මේ වෙනස් වෙන්න පේපර් එක 2011 ඉඳන් පේපර් එක තමයි වෙනස් වුනේ MCQ වෙන්න පටන් ගත්තා. ඉතින් මේ වෙනකන් අවුරුදු 10ක් පුරාවටම ප්‍රශ්න දීලා තියෙනවා. හා එතකොට අලුතෙන් ප්‍රශ්න දෙද්දි ප්‍රශ්න වෙනස් කරන්න chance එකක් තියෙනවා. එහෙනම් ප්‍රශ්න වෙනස් කරන්න පුළුවන් තැන් මොනවද? ඒවා ඉගෙන ගන්න. හරි? ඊළඟට 2018 39 කරාද අපි ඒක 2018
2018 39 කරාද? නෑ සර්. ඒක හදමුද ටක් ගාලා? විනාඩි 5ක් විතර වගේ ටක් ගාලා හදන්න මේක. මට ඉතින් බෙදෙන විදිහට දීලා තියෙන්නේ. හරි මම මේ ඔයාලට උගන්වන්න ඕනේ හින්දා මේ ලියන්නේ SSA SSC ගගා ලියන්නේ. නැත්තම් මේක ටක් ගාලා කෙටියෙන් අර හිතින් හදලා උත්තර ගන්න පුළුවන් සමහර ඒවා ඈ. විද්‍යා විශ්ලේෂණ වගෝගේ ඉගැන්වීම් ක්‍රම අතර වර්ග එකතුව 42යිද? වර්ග එකතුව 42යි කියන්නේ SSA 42යි කියලා කියන්නේ. ඉගැන්වීම් ක්‍රම 4යිද? එහෙනම් K කියන්නේ 4යි. K රින එක කියන්නේ 3යි. එහෙනම් 42 බෙදීම 3. ඒක තමයි MSA. ඊළඟට මේ පැත්තෙන් ගත්තොත් එහෙම දෝෂ වර්ග එකතුව සුචරණාංක 30 සහිතව 60ක්ලු. එහෙනම් 60 බෙදීම 30. ඒක කියන 2යි. හරි ඊට පස්සේ අතනින් කරන්න තියෙන්නේ මොකද්ද? 42 බෙදීම 3 කියන්නේ උත්තරේ කියලා 42 බෙදීම 3 කියන්නේ 14යි. 14 බෙදීම 2 කියන්නේ මේ පැත්තට 7යි. 7 තමයි ගොඩක් ඒ වගේ තියෙන්නේ. ඊට පස්සේ සුචරණාංකත් බලන්න වෙනවා. හරි 3 කියන උත්තරේ 4 කියන උත්තරේ වැරදි. අනිත් ඒ වගේ එකක් තමයි උත්තරේ. අතන්ට ආව සුචරණාංක 3ක් ඊළඟට එන්න ඕනේ සුචරණාංක 30ක්. 3 30. ඇල්ෆා පහේදී හදන්න බලන්න උත්තරේ හදන්න හදලා ගන්න. හරිද? ඉගැන්වීම් ක්‍රම 4යි මධ්‍යස්ථ ලකුණු සංසන්දනය කිරීම සඳහා ගොඩනගන විද්‍යාත්මක විශ්ලේෂණ වගෝගේ ඉගැන්වීමේ ක්‍රම 4 වර්ග එකතුව. SSA 42යි. ඉගැන්වීම් ක්‍රම 4යි එහෙනම් K ඍණ 1 කියන එක සමානයි 4 ඍණ 1 සමානයි 3යි. එහෙනම් MSA කියන්නේ 42 බෙදීම 3 14යි. ඊළඟට SSE 60යිලු සුචරණාංක විදිහට 30ක් සහිතව. එහෙනම් MSE කියන්නේ 60 බෙදීම 30 සමානයි 2යි. එහෙනම් අපි F හොයා ගන්නවා. F කියන්නේ MSA බෙදීම MSE 14 බෙදීම 2. ඒ කියන්නේ 7යි. හරි? ඊට පස්සේ අපිට කියනවා ඒ වගු යගේ ගන්න ඕනේ. වගු යගේ කියන්නේ සුචරණාංක වෙන්නේ මේ දෙක.
3,30 alpha 0.05 කීයද මේක කීය සුචානාංග එයනේ කවුරුත් අද කතා කරන්නේ නැත්තේ 2.9යි 2.3 2.9 2.9 එහෙනම් උත්තරේ 1 උත්තරේ 1 මේ හැම අවුරුද්දෙම 38යි 39යි ගණන් දෙක එන්නේ ඔය අපි කතා කරපු ටිකේ ශරියා දැන් මම පේපර් එකක් කියවලා තිබ්බ නේද හදන්න ඔව් සර් හැදුවද දැන් කට්ටියම කිසිම ප්‍රශ්නයක් නැතුව හැදුවද හදා ගන්න බැරි තැන් තිබ්බද ලාලිත්‍ය මොකද කියන්නේ ලාලිත්‍ය ලාලිත්‍ය අන්තිමේකේ අර හදව ගොඩක් 100 අඩු මාක්ස් ගන්න කියන එක චුට්ටක් පැටලුණා. හදපු නැති කියලා මැසේජ් එකක් දාන්න ලාලිත්‍ය හදපු නැති කියලා මැසේජ් එකක් දාන්න මෙත්සානි පහේ ආයන්න හැදුවේ නෑ සර් අනිත් ටික හැදුවා. අය ආයන්න හැදුවේ නෑ ඔව් අනේ ඒක හරි ලේසියිනේ ආයේ ඉනුවිනි සර් මම අතන 4 වෙනි ගාන හැදුවේ නැහැ. මාත් 4 හැදුවේ නෑ සර්. ඉෂිනි ඔව් සර් මාත් 4 හැදුවේ නෑ. අනිත් ඒවා හැදුවා ඔව් සසම්භාවි පරීක්ෂණේ ලිව්වා සසම්භාවි පරීක්ෂණේ ඩෙෆිනිෂන් එක මම දුන්නද රවිෂි මම ලිව්වා සර් ඒක. කියන්නේ පරීක්ෂණය සිදු කිරීමට ප්‍රථම ලැබෙන ප්‍රතිඵලය නිශ්චිතවම කිව නොහැකි පරීක්ෂණ සසම්භාවී පරීක්ෂණ වේ. එච්චරයි ලක්ෂණ එහෙම ලියුවේ නැද්ද නෑ. ලක්ෂණ කීපයක් තියෙනවා ලියා ගන්නවද පරීක්ෂණය කිරීමට ප්‍රථම ලැබිය හැකි ප්‍රතිඵල කුමක්දයි නිශ්චිතවම ප්‍රකාශ කළ නොහැකි පරීක්ෂණ සම්භාව්‍ය පරීක්ෂණ ලෙස හැඳින්වේ. ලක්ෂණ වෙන්නේ එකිනෙකට වෙනස් ප්‍රතිඵල ලබා දීම මම මේ කියන්නේ සසම්භාවී පරීක්ෂණයේ විශේෂ ලක්ෂණ එක්සෑම් එකට අහන්න පුළුවන් MCQ වලට වගේ එකිනෙකට වෙනස් ප්‍රතිඵල ලබා දීම දෙක පරීක්ෂණ වාර අසීමිත ප්‍රමාණයක් සිදු කළ හැකි වීම පළවෙනි එක එකිනෙකට වෙනස් ප්‍රතිඵල ලබා දීම දෙවෙනි එක පරීක්ෂණ වාර අසීමිත ප්‍රමාණයක් සිදු කළ හැකි වීම තුන ප්‍රතිඵල කුලකය ප්‍රකාශ කළ හැකි වුවත් ප්‍රතිඵල කුලකය ප්‍රකාශ කළ හැකි වුවත් එහි අනුපිළිවෙල ප්‍රකාශ කළ නොහැකි වීම
උදාහරණ විදියට වුණ කාසියක් උඩ දැමූ විට කාසි කීපයක් එකවර උඩ දැමූ විට ලැබෙන අගය ධාතු කැටයක් උඩ දැමූ විට ලැබෙන අගය වගේ සසම්භාවී පරීක්ෂණයකට උදාහරණ ලියන්න පුළුවන්. නියති අවකාශය කියලා ලියද්දී සම්පූර්ණ මේ නියති ටික අහුවෙන අවකාශය නියති අවකාශය ඩෙෆිනිෂන් එක ඇති ඩෙෆිනිෂන් එක හරියටම ලියන්න. ඩෙෆිනිෂන් එක නැත්තම් මැසේජ් එකක් දාන්න ඩෙෆිනිෂන් එක කියන්න. නියති අවකාශය ප්‍රකාශ කළ හැකි ආකාර ටික ලියන්න පුළුවන්. රුක් සටහන් ආශ්‍රයෙන් පුළුවන්, කුලක ආශ්‍රයෙන් පුළුවන්. ඒ වගේ දාලා කම්ප්ලීට් ආන්සර් එකක් ලියන්න ලියද්දී. ඊට පස්සේ අමාරු ඉෂිනී මේ සජීවනී මොනවද අමාරුවා? මාත් 4 කරේ නෑ සර්. හරි 4 මං කරන්න. අනිත් ඒවා උත්තර ටික කට්ටිය එකතු වෙලා ඩිස්කස් කරගන්න. මේක මේ 1 by 1 හදන්න නම් අවශ්‍යතාවයක් නැහැ නේද? මම ඔක්කොම අමාරු ඒවා තියෙනවා නම් තමන්ගේ උත්තර හරි වැරදිද කියලා වෙලා චෙක් කරගන්න. රවිෂි ලාලිත්‍ය පොඩ්ඩක් එහෙට මෙහෙට ෂෙයා කරගෙන බලන්න උත්තර ටික හරිද කියලා. හරි. 4 වෙනි ගාන කියන්නේ x නම් සසම්භාව්‍ය විචල්‍යයක අපේක්ෂාව යනුවෙන් ඔබ අදහස් කරන්නේ කුමක්දයි පැහැදිලි කරන්න. සමීකරණය ලියුවා ex සමානයි sigma x into px. මේක තමයි සමීකරණය. ඒක තමයි ඔබ අදහස් කරන්නේ කුමක්දයි පැහැදිලි කරන්න කිව්ව ගමන් ඩෙෆිනිෂන් එක ලියුවා එච්චරයි. හරි. ක්‍රීඩකයෙක් සමබර කාසි දෙකක් උඩ විසි කරයි. ඔහු සිරස දෙකක් ලැබුණොත් රුපියල් 50ක්ද එක සිරසක් ලැබුණොත් 20ක්ද සිරසක් නොලැබුණොත් රුපියල් 10ක්ද ජය ගනී. ක්‍රීඩාවේ අපේක්ෂාව සොයන්න. කාසි දෙකක් උඩ දානවා. කාසි දෙකක් උඩ දාපුවම වැටෙන්න පුළුවන් අවස්ථා සිරස කියන එක අපි එතකොට අපිට ගන්න වෙන්නේ සිරස ලැබුණොත්නේ. ඔව් සිරස කියන එක තමයි අපේ මේ මොකද්ද සක්සස් එක කියලා හිතන්න වෙන්නේ. හරි. එතකොට x කියන්නේ අපි සිරස වැඩිම කියලා හිතුවොත් හරි x ට ගන්න පුළුවන් අගයන් මොනවද? x ට ගන්න පුළුවන් අගයන් මොනවද? රවිෂි x ට ගන්න පුළුවන් අගයන් මොනවද? රවිෂි නැද්ද? ඉන්නවා සර්. x ට ගන්න පුළුවන් අගයන් මොනවද? x කියන්නේ සිරස ලැබීම. කාසි දෙකක් උඩ දාපුවම සිරසවල් ලැබෙන්න පුළුවන්ද? කාසි එක තියෙන්නේ මොකද්ද? සිරසයි අගයයි නේද? එක කාසියක් තියෙන්නේ සිරසයි අගයයිනේ. කාසි දෙකක් උඩ දාපුවම සිරස දෙකක් ලැබෙන්න පුළුවන්ද? දෙකක් උඩ දාම දෙකක් ලැබෙන්න පුළුවන්. පුළුවන්. හරි. එකක් ලැබෙන්න පුළුවන්ද දෙකක් උඩ දාපුවම? පුළුවන්. එකක්වත් ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්ද? පුළුවන්. එහෙනම් පිළිවෙලක් එන්න අනිත් පැත්තට ලියමු. ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්, එකක් ලැබෙන්න පුළුවන්, දෙකක් ලැබෙන්න පුළුවන්. එහෙනම් අපිට ඕනේ එහෙම ලැබෙන්න පුළුවන් සම්භාවිතාව. කාසි දෙකක් උඩ දාපුවම හරි සිරසක් ලැබෙන්න බැරි අවස්ථා කීයක් තියෙනවද? දෙකක්. මොකක්ද අවස්ථා දෙක? මොකක්ද අවස්ථා? කාසි දෙකේම අගය ලැබෙන්න පුළුවන්. කාසි දෙකේම අගය ලැබෙන්න පුළුවන්. කාසි දෙකම එකපාරට උඩ දාන්නේ. ඒ වගේ අවස්ථා කීයක් දෙන්න පුළුවන්? එකයි. සම්භාවිතාව ලියන්නේ දැනට කවුන්ට් එක ලියන්නවා. එක සිරසක් ලැබෙන්න පුළුවන් අවස්ථා කීයක් තියෙනවද? කාසි දෙකක් උඩ දාපුවම
ඈ දෙකක්. ඇයි කාසි දෙක 1 2 කියලා හිතුවොත් පළවෙනි කාසිය අගේ වැටලා දෙවෙනි එකේ සිරස වැටෙන්න පුළුවන්. පළවෙනි එකේ සිරස අගේ වැටලා දෙවෙනි එකේ සිරස වැටෙන්න පුළුවන්. පළවෙනි එකේ සිරස වැටලා දෙවෙනි එකේ අගේ වැටෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථා දෙකක් තියෙනවා. සිරස දෙකම ලැබෙන්න පුළුවන් අවස්ථා එකයි. පළවෙනි කාසිය දාපුවම ඒක පළවෙනි කාසිය දෙවෙනි කාසිය දාපුවම පළවෙනි එක සිරස වැටෙනවා දෙවෙනි එක සිරස වැටෙනවා. මේ වගේ මුළු අවස්ථා තියෙනවා 4ක්. තේරුණාද? කාසි දෙකක් උඩ දාපුවම විවිධ වර්ගයේ අවස්ථා ලැබෙන ක්‍රම 4ක් තියෙනවා. ඒ 4 එක අවස්ථාවකදී අගයන් දෙකම වැටෙනවා. එහෙම වුණොත් සිරස වැටෙන්නෙම නැහැ. හරි? එක අවස්ථාවකදී පළවෙනි එකේ සිරස වැටලා දෙවෙනි එකේ අගය වැටෙනවා. අනිත් අවස්ථාවේදී පළවෙනි එකේ අගය වැටලා දෙවෙනි එකේ සිරස ලැබෙනවා. එතකොට කොහොමද සිරස ලැබෙන්නේ එක අවස්ථාවකදී විතරයි. අනිත් අවස්ථාව තමයි වෙන්න පුළුවන් දාපු කාසි දෙකේම සිරස වැටෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථා එකයි. එතකොට සම්පූර්ණ වෙනස් සිද්ධි 4ක් තියෙනවා. ඒ 4න් පළවෙනි එක වෙන්න පුළුවන් සම්භාවිතාව 4න් 1යි. දෙවෙනි එක වෙන්න පුළුවන් 4න් 2යි. තුන්වෙනි එක 4න් 1යි. තේරුණාද කට්ටියටම? පැහැදිලි නේද? right. ලැබෙන සිරස අණුව එයාට දෙනවා ටැග් එකක්. ලැබෙන සිරස අණුව එයාට හම්බ වෙනවා ටැග් ගන්න නේද? එහෙම නේද? සිරස් දෙකක් ලැබුණොත් රුපියල් 50ක්ද එක සිරසක් ලැබුණොත් 20ක්ද සිරසක් නොලැබුණොත් 10ක්ද ජයගනි. ක්‍රීඩාවේ අපේක්ෂාව සොයන්න. හරි? අපි එතකොට ජය මුදල නැත්නම් ක්‍රීඩාව දැන් මොකද වෙන්නේ? y කියන වේරියබල් එකකින් ක්‍රීඩාව ගියොත් මේ ලැබෙන මුදල ගියොත් එක සිරසක්වත් ලැබුණ නැතිනොත් 10යි. එක සිරසක් ලැබුණොත් 20යි. සිරසම දෙක ලැබුණොත් 50යි. මෝඩ සෙල්ලමක් ඈ. හොයාගත්තේ මොකද්ද කියලා දන්නේ නැහැ. දෙකම අරුනේ අඩුතර මෙතනට ඍණවාරි දාන්න ඉන්නේ. කාසි කුඩ දාන එක අනිවාර්යයෙන්ම දිරලා කීයක් හරි යන්නේ මේ යන විදියට. හදලා බලලා පෙන්නන්නම් ඈ. හරි? අපේක්ෂාව ගත්තොත් අනිවාර්යයෙන් පොසිටිව් වගේක් වෙන්නේ. ඇයි මේ විදියට තියෙන්නේ? උඩ. සිරස දෙක ලැබුණත් මේ සිරස දෙකේම ලැබුණ නැතත් රුපියල් 10ක් හම්බ වෙනවා. හරි? මේ තමයි ක්‍රීඩාවට අනුව ලැබෙන මුදල. එතකොට probability එක ගත්තොත් එයාගේ කලින් probability එකමයි ඒ බිඳුවක් හම්බුනොත් නේ 10 හම්බෙන්නේ. එහෙනම් ඒ probability එකමයි මෙතනට ගන්න. මෙයාටත් එන්නේ. දැන් අපෙන් අහන්නේ මොකද? ක්‍රීඩාවේ අපේක්ෂිත අගය. එහෙනම් ක්‍රීඩාව කියන්නේ y අපෙන් අහන්නේ ey sigma y into py. මෙතෙන් එහාට මම හදන්න ඕනේ නැහැ නේද? 10 වැඩි කිරීම 4න් 1 ධන 20 වැඩි කිරීම 4න් 2 ධන 50 වැඩි කිරීම 4න් 1. 4න් 1 පොදුයි එළියට ගත්තා. 10 ධන 40 ධන 50. 100 බෙදීම 4යි. ක්‍රීඩාවේ අපේක්ෂිත අගය 25. තේරුණාද? ඔව් සර්. නෝනිය ඉන්නේ නිකන් ඊළඟේ තමිල් අරසු කච්චි වෙලා වගේ ඉන්නේ මොකද? ඈ මම ඔයාලට දුන්නා නේද probability tute එකක්. මම probability වල tute එකක් දුන්නා නේද? ඔව් සර් දුන්නා. හැදුවද ඒ tute එක?
ඔක්කොම හැදුවේ නෑ. ඒ ටියුට් එකේ මේවායේ ගානක් අහුණා. මතකයක් නැහැ. මට මතක විදියට දෙවෙනි පිටුවේ වගේ තිබ්බේ. හරි මම ඉස්සර ඉඳන්ම ටාගට් කරන ප්‍රශ්නයක් තමයි එක්සෑම් එකට එයි කියලා. ආවොත් ආයේ මට ෂුවර් ලියන ළමයින්ගෙන් 105ක්වත් මේ ගාන හදන්නේ නැහැ. එක්සෑම් එක ලියන ළමයි. right? එක වේරියබල් එක ඉඳගෙන වෙන වේරියබල් එකක් ගැන තමයි කතා කරන්නේ. සිරස වැටීම ගැන කියන්නේ. ඒ වුණාට සිරස වැටෙන එකත් එක්ක තෑගි දෙනවා. හරි? සිරසේ ලැබීමත් එක්ක තෑගි දෙනවා. එයාට අදාළ ප්‍රොබබිලිටි එක අර ප්‍රොබබිලිටි එකම. මොකද අරක වැටුනොත් ඒ තෑග්ග දෙන්නේ. එහෙනම් ඒ ප්‍රොබබිලිටි එකමයි තියෙන්නේ. ලියා ගන්න ටක් ගන්න. ඉවරයිද? සජිනේ ලියාගත්තද? තියෙනවා සර්. අහන්න. සර්. ස්ටැට් වලට ඔයාලා යොදවන කාලෙ මදිද කියලාත් මට හිතෙනවා වෙලාවකට අපි ක්ලාස් එකක් කරොත් ගණන් හදනවා විතරයිද කියලාත් මට හිතෙනවා ගෙවල් වලින් ගෙදර ඉද්දි ගණන් හදන්නේ නැද්ද? හරියන්නේ අයියෝ ඒ මැකුවේ කියලා මහන්න බෑ. ලලිත මැසේජ් එක දැම්මත් හදන්න බැරි වෙච්ච කෑල්ල 4යි 5 3වෙනි කොටසයි 5 ආයන්නේ 3වෙනි කොටස වෙන්න ඇතිනේ 5 ආයන්න කුඩා කිසියම් භෝගයක මධ්‍යන්නේ අස්වැන්න කිලෝග්‍රෑම් 860යි මේ වගේ ගණන් දැක්කම ඉතින් උඩ පැනලා ලියන්න ඕනේ ඈ mu සමානයි 860යි සම්මත අපගමනය කිලෝග්‍රෑම් 30යි ප්‍රමද ව්‍යාප්තියක් උපකල්පනය කරන්නේ නම් ගොවිපළව 1000කින් යුක්ත ප්‍රදේශයේහි කිලෝග්‍රෑම් 99ට වැඩි 850ට අඩු ගොවිපළ සංඛ්‍යාව කොහොමද? පළවෙනි එක කිලෝග්‍රෑම් 900ට වැඩි. පළවෙනි එක කිලෝග්‍රෑම් 900ට වැඩි. x විශාලයි 900යි. මේ වගේ ගණන් හදන්න බෑ කියලා කියන්න එපා මටත් එක්ක ලැජ්ජාද? මොනවද? ඈ? වෙනි කොටස හරි හරි මේ මේක හිතුවේ නෑ කියලා සම්පූර්ණ කෑවේ. හරි මේක හදාගෙන යන්න හදන්න. z විශාලයි 900 අඩු කිරීම 860 බෙදීම 30 p z විශාලයි 40යි 4 බෙදීම 3 1.3 කරන්නේ.
හදපුවයි නැද්ද? ඔව් සර්. 1.3 ඇඳලා අගයක් ආවා ඉසෙට් අගය ආවා එතනින් යාට හදන්න බෑ රුපියල් ගණන් අලින්න වෙනවා 1.33 වැඩි විශාල ටික මේ ටික තමයි ඕනේ එතකොට මොකද කරන්නේ අපිට ටේබල් එකේ මෙතන ඉඳන් මෙතනට බලන්න පුළුවන් 0.5න් අඩු කරන්න පුළුවන් මේ ටිකයි ඕනේ කීයද අගය රවිෂි ළඟට උත්තරේ කීයද उत्तरे लालित्या හදපුවයි කවුරුත් නැද්ද? 0.5න් 0.7යි 0.8යි අඩු කරන්න ඕනේ. 0.9 1යි 8යි. ඉන්දුවයි 9 1යි 8යි. හරි. ඔය තමයි සම්භාවිතාව. අපෙන් අහන්නේ කොච්චර ප්‍රදේශයක් ඇතුළේද? 1000කින් යුත් ප්‍රදේශයක. එහෙනම් මේක වැඩි කරන්න ඕනේ 1000න්. එතකොට අපි තමයි කියන්නේ මේක 10 වෙනි ග්‍රෑම් කීයද? මේකයි දශමාට 91.8 92යි. ගෝවිපල සංඛ්‍යාවනේ අහන්නේ 92යි. හරි. මේවා හදන්න ඕනේව නෙමෙයි නේද? මට අන්තිම තුන්වෙනි කොටස හදන්න තමයි උවමනාව තියෙන්නේ. මම මෙච්චානි හදුවේ නැද්ද කොහෙද කියලා කිව්වනේ මේක. හදලා තිබ්බේ? එක හැදුවා. එක හැදුවා දෙකක් හැදුවා. ඔව්. තුන බැරි වුණේ. දෙක හැදුවේ නැහැ සර් දෙකේ අවසානයේ හැදුවේ නැහැ. ඇයි දෙකේ අවසානය හදන්නේ? මේක වගේද? සජීවනි මොකද කරේ? සජීවනි හැදුවා සර්. ඉෂිනි හැදුවා සර්. උත්තරය ආවද? ඔව් සර්. ඉදුමිනි හැදුවා සර්. හරිනේ උත්තරේ? ඔව්. ඊළඟට තියෙන්නේ අටසිය 50ට අඩු. මේක 0.33 නේද? ඔව් සර්. ඒකේ අහන්නේ වෙන 0.33ට වැඩි අඩු. එතකොට කලින් විදිහටම ධන 0.33 හොයලා එයාගේ දශම පහක් අඩු කරන්න ඕනේ. සම්මිතික අඩු ටිකනේ අහන්නේ. මෙහාට කීය දෙන්නේ? බිංදුවයි දශම 3යි 7යි 1යි 7. එකයි. ඔව් මේ පිළිපැත්ත අඩුවේ 3යි 3යි 7යි 1යි 7. 371.4 නැත්නම් 372යි ගොවිපළ සංඛ්‍යාව හින්දා. හරි කිලෝග්‍රෑම් ගානක් නම් දශමත් එක්ක තිබ්බ හැකි ගොවිපළ සංඛ්‍යාව හින්දා තමයි මම රවුන්ඩ් කරගත්තේ.
මේ જાති ගාන රවිෂි මේක හැදුවද? රවිෂි මොකද්ද සර් ඇහුන්නේ නැහැ මට. තුන්වෙනි ගාන හැදුවද? හැදුවා. හරියට දන්නේ නැහැ. තුන්වෙනි જાති ගානක් අපි ක්ලාස් එකේ හැදුවා මතකද? එක්සෑම් පේපර් එකේ දීලා තියෙනවා. හරි. මේ ප්‍රශ්න දෙක තියෙන්නේ ජපුර ස්ටැට් ෆැකල්ටි එකේ ෆස්ට් සෙමෙස්ටර් එකේ හරි සෙකන්ඩ් සෙමෙස්ටර් එකේ හරි දීපු ගණන් ටිකක් තමයි මේ දුන්නේ. හරි. ඒකේ ඉන්නේ ප්‍රොෆෙසර් තමයි ඔයාලගේ පේපර් එක හදන්නේ. හරි. similar type questions තමයි ඇවිල්ලා තියෙන්නේ. අර මැද පොඩි අර මේකේ උඩ කැලේ තියෙන ඒවා ටික පොඩි ටිකක් හරි. ඒක අර සමාගාට ස්ටැට් කරලා ගියපු නැති ළමයිනුත් ඒ කෝස් එක කරනවානේ. ඒ ළමයිට ස්ටැට් උගන්නන්නත් එක්ක දෙන ගණන් හින්දා තමයි ඒ පොඩි ටික දීපේ. හරි මේකේ වැදගත් එක තමයි තුන්වෙනි කොටස. හරි තුන්වෙනි කොටස තමයි වැදගත් එක. කියන්නේ ගොවිපලේ හොඳම ගොවිපළවල් 100න් ලැබිය හැකි අඩුම අස්වැන්න. හොඳම ගොවිපළවල් 100. හොඳම කට්ටිය කොයි පැත්තද ඉන්න ඕනේ? මෙහෙද මෙහෙද? ඒ පැත්තේද B පැත්තේද? හොඳම කට්ටිය හොඳම ගොවිපළවල් 100 අඩුම අස්වැන්නයි අපි හොයන්නේ. හොඳම ගොවිපළවල් 100 තියෙන්න ඕනේ කොයි පැත්තද? දකුණු අතට. AB දැම්මම මතක නැද්ද දැන් ඒ පැත්තේ. හරි. හොඳම ගොවිපළවල් නම් තියෙන්නේ මේ පැත්තේ. මේ වැඩි වෙන පැත්තටනේ අපි යන්නේ. ධනාව කියන්නේ මෙහෙ අඳින්න. එතකොට හොඳම ගොවිපළවල් 100 කිව්වොත් 1000න් 100යි කිව්වොත් ප්‍රතිශතයක් විදියට කීයද? 110යි. 110යි. එහෙනම් මෙතන අගය සමානයි 0.1 සම්භාවිතාවක් විදියට ගත්තොත්. එතකොට හොඳම 100 කියන්නේ ප්‍රතිශතයක් විදියට ගත්තොත් 1000න් නම් 0.1. ඒ කියන්නේ නොකිය කියන්නේ හොඳම 110ේ අවම අස්වැන්න. හොඳම 110ේ අවම අස්වැන්න කියන්නේ මේ පොයින්ට් එකට. මේ ටික 0.1 නම් මෙන්න මේ පොයින්ට් එක. අපි k කියලා ගත්තොත් මෙන්න k කියන පොයින්ට් එකේ යගේ තමයි අපෙන් අහන්නේ. එහෙනම් අපිට සමීකරණයක් ගොඩනගා ගන්න ඕනේ. අර පැත්ත දාලා හරි මේ පැත්ත දාලා හරි ඕන විදිහකට පුළුවන්. මම කියනවා එහා පැත්තට p x විශාලයි k p x විශාලයි k සමානයි 0.1. හරිද මම? k කියලා පොයින්ට් එකක් තියෙනවා. එයාට වැඩිය විශාල අස්වැන්න සම්භාවිතාව 0.1. හරිනේ? එහෙනම් කලින් විදියට මෙයාව සම්මත කරනවා. k ඍණ 860 බෙදීම 30 සමානයි 0.1 බිඳුවයි. මේ පැත්තට අගයක් ඇවිල්ලා මීට වැඩි සුළු කරන්න බෑ. මේ පැත්තට සම්භාවිතාවයක් ඇවිල්ලා එහෙනම් මේ ගාන මෙතනින් එහාට හදන්න බෑ රූප සටහනක් කලින් නදුවා. අපි ආයෙ රූප සටහනක් කලිනවා. කිසියම් අගයක් තියෙනවා. එයාට වැඩිය විශාල ඉසෙත් ප්‍රමාණය 0.1. එහෙනම් එයා දෙන්න ඕනේ මේ පැත්තෙමයි. අපි හිතමු K1 කියලා. මේ ඇන්දේ x වලට මේ ඇන්දේ z වලට. හරි? එහෙනම් මේ ටිකේ සම්භාවිතාව කියන්නේ 0.4යි. හරි? දැන් මට කියන්න සම්භාවිතාව 0.4ක් වෙන තැන ඉසෙත් වැලියු එක කීයද කියලා. සම්භාවිතාව 0.4ක් වෙන තැන
Is it valid? 1.28. 1.28යි. එහෙනම් මේ 1.28ට සමාන වෙන්න ඕනේ මෙන්න මෙයාට. 1.28 සමානයි k අඩු කිරීම 860 බෙදීම 30ට. හරි. එතකොට අපි හරස් ගුණ කරොත් 1.28 30න් වැඩි කරොත් 12.8 වැඩි කිරීම 3. 4යි පේන්නේ නැහැ නේ. එච්චර උඩ පේන්නේ නැහැ නේ. .8 වැඩි කිරීම 3. 8 වරක් 3 24න් 4 දැම්ම දෙකක් ඉතුරුයි. 3 වරක් 12 36 2යි 38යි. මෙයා මේ පැත්තට එනවා 860 එතකොට ධන වෙනවා. ධන 860 සමානයි k. එහෙනම් k කියන්නේ 898.4 කිලෝග්‍රෑම්. කවිෂි හරි නේද? සර් හරි. මොකද? ඒක හරි සර්. හරිනේ. ඇයි මොකද සැකෙන් හිටියේ? නෑ ඉතින් හරිත් දන්නේ නැහැ කියලා හිතුණා. හරි. එහෙම සැකෙන් ඉන්න එපා ගණන් වලට. හරිද? එතකොට ඒකේ අමාරු ටික ඉවරයි. අර ලොතරැයියේ ප්‍රශ්නයක් නැහැ නේද? සිම්පල් m සමානයි 8යි. p කියන්නේ 0.2යි. ඒකට ගාන හදාගෙන යන්න පුළුවන්. ටේබල් එකේ දීලා නැත්නම් ncx දාලා ගාන හදන්න ඕනේ. හරිද? ලියාගෙන ඉවරලා කියන්න. දැන් ආයේ සංචරණ සීමා දාලා තියෙන්නේ 7 වෙනි දැනකන් ආයෙ එළියට බහින්න බෑ. ඔත්තේ නම් හෙට රවුමක් දාලා එන්න ගිහිල්ලා. හරි? ඔත්තේ නම්බර එකක් නම් තියෙන ID එකක් නැද්ද තාම? තියෙනවා. එච්චර ලොකුද? ID එකක් දෙකක් තියෙනවද? O level වලට හැදුවානේ. උනේ A level දැන් නේ. ඇවිදින්න යන්න එපා ගෙවල් වලට වෙලා ඉන්න. driving signal තියනවා වගේ නේ. කාටවත් ප්‍රශ්නයක් නැහැ නේද? හරි? ඉවරද? ප්‍රශ්න නම් නිතරම ඔයාලට දෙන්න වෙනවා නැත්නම් ඔයාලා 100% අමතක කරන ගතියක් පෙන්නනවා. හරි? මේක හැම වෙලේම ගණන් හදා දින්න ඕන සබ්ජෙක්ට් එකක් හා නැත්නම් අමතක වෙනවා. මටත් එකම දවසේ එකපාරට මිනියදීම කර කර ඉඳලා ආයෙ ගිහින් ඉවරලා සම්භාවිතාවත් උගන්නලා ඊළඟට තව පාඩමකින් කැලලක් කර කර එහෙම කරන්නත් බෑ. ඒ හින්දා පරණ ටියුට් papers ඒව වල කරලා බලන්න ඕනේ. දැන් අපි මේවා ඉගෙනගෙන ඉවරයි. MCQ නම් දැන් 40ක් ඉවරයි. තව MCQ 10කට විතරයි උගන්වන්න තියෙන්නේ. රචනා පේපර් එකේ කවුද ගිලිහි ගියේ? රවිසිද? හරි?
මේ රචනා පේපර් එකේ වගේ නම් දැන් ප්‍රශ්න පහක් ලියන්න පුළුවන් නේද? බැයිද ලියන්න? පුළුවන් නේ? රචනා පේපර් එකේ පළවෙනි සයිඩ් එකේ එක පළවෙනි ගාන පුළුවන්, දෙවෙනි ගාන පුළුවන්, තුන බෑ, හතරේ කෑල්ලයි. හරි? සෙකන්ඩ් සෙක්ෂන් එකේ පහක් පුළුවන්, හයක් පුළුවන්, හතක් පුළුවන්, අටක් පුළුවන්. ඔක්කොම ටික උගන්ලා තියෙනවා. හරි? සමහර වෙලාවට ගණන් හදන්න ගිහිල්ලා යන කාලේ නියැදීමේ ප්‍රශ්නයක් මේ නියැදීමේ ප්‍රශ්න දෙකක් කරලා ඉවරලා නැත්නම් නියැදීමේ ප්‍රශ්නයයි සම්භාවිතාවයි ව්‍යාප්ති කරලා එතනින් ප්‍රශ්න තුනක් කරලා අර පැත්තෙන් දෙකක් කරලා ඉවරලා ෂේප් කරගන්න පුළුවන් ගණන් හදන්න යන කාලේ. ඒ සාමාන්‍ය 1 2 කියන ගණන් දෙකට ගොඩ වෙලා යනවා හදන්න එක්සෑම් එකේ. හරි? 4 කියන එක සාමාන්‍යයෙන් හැමෝම වගේ පොදුවේ හදන ගානක්. හරි එහෙනම් අපි ඊළඟට බලමු 4 කියන ගානක් කම්ප්ලීට් කරලා දාන්න. මාතෘකාව ලියා ගන්න සංඛ්‍යාන තත්ත්ව පාලනය. සංඛ්‍යාන තත්ත්ව පාලනය. ඒකේ අර්ථය අනුමාත්‍රකාවක් තමයි පොයින්ට් එකක් විදිහට පටන් ගන්න. ඒකේ අර්ථය සංඛ්‍යාන තත්ත්ව පාලනයේ යනු සංඛ්‍යාන තත්ත්ව පාලනයේ යනු තාම බෝඩ් එකේ අපැහැදිලි ගතිය තියෙනවද? බෝඩ් එකේ අපැහැදිලි ගතිය තියෙනවද තාම? සර් ගොඩක් පැහැදිලි නැහැ. පේනවා සර් කියන හින්දා හොයාගන්න පුළුවන්. ඒක තමයි. පෑනේ ප්‍රශ්නෙකුත් තියෙනවද? පෑන ලාවෙලාද? සර් රතු පාටි ලියන්න. රතු පාටි ලියන්න සර් කළු පාට පොඩ්ඩක් පැහැදිලි. පෑනක් ගේන්න වියොත්. පෑනේ ප්‍රශ්නයක් තියෙන්නේ කියලා මට හිතුණා නිකන් බෝඩ් එක බලද්දි. හරි සංඛ්‍යාන තත්ත්ව පාලනයේ යනු ඒක යටතේ ලියා ගන්න කිසියම් භාණ්ඩයක හෝ සේවාවක කිසියම් භාණ්ඩයක හෝ සේවාවක කිසියම් භාණ්ඩයක හෝ සේවාවක තත්ත්වය කිසියම් භාණ්ඩයක හෝ සේවාවක තත්ත්වය పూర్ව නිශ්චිත ප්‍රමිතීන්ට අනුව පවතීද නැද්ද යන්න නිශ්චය කිරීමට අනුගමනය කරන සංඛ්‍යානමය ශිල්පීය ක්‍රමය සංඛ්‍යාන තත්ත්ව පාලනය ලෙස හැඳින්වේ.
උදාහරණ පළවෙනි එක ලිවීම සඳහා භාවිත කරන පෑන් වර්ගයක හරි චුට්ටක් ගහගන්න. ඔයාලා පෑනක් පාවිච්චි කරද්දී එකම වර්ගයේ පෑනේ නෙමෙයිද ලියන්නේ? කඩේට ගිහිල්ලා කැමති පෑනක් දෙන්න කියලා ඉල්ලගෙන එනවද? නැත්නම් තමන්ට ආවේනික පෑනක් තියෙනවා. ආවේනික එකක් තියෙනවා. ඔව් මොකක්ද ඉල්ලන්නේ කඩේට ගිහිල්ලා? සජීවනේ කිව්වේ? ස්පීඩ් රයිඩර් දෙන්න කියලා. ඉනිමිනි මොකෙන්ද ලියන්නේ? ඇට්ලස් ටියුඩි. ඒ වගේ එක එක්කෙනාට වෙන් වෙච්ච පෑන් වර්ගයක් තියෙනවා. බලමු මම මොකද පාවිච්චි කරන්නේ කියලා. Atlas Max dot කියන එක. හරි මේක තමයි මගේ අතට හුරු. අනිත් ඒවා ටිකක් ලොකු වැඩි වගේ ඇඟිලි වලට. හරි ඒ හින්දා මාත් කඩේට ගිහිල්ලා මේ જાතිය නැත්නම් ගන්නෙ නැහැ. මේ જાතියෙන් ගද්දි එකපාර පහක් විතර අරගෙන එනවා. නැත්නම් හදිසියට හොයාගන්න බැරි වෙන හින්දා. හරි එතකොට බලන්න ඒ එක එක්කෙනාට හුරු විදිහට තියෙන ඒ කියන්නේ හැඩය එහෙම නැත්නම් ඒ පෑනේ තියෙන කලර් එක ඉන්ක් එකේ කලර් එක ඒ වගේ හේතු හින්දා තමයි එක එක්කෙනා එක එක ඒවා තෝරගන්නේ. එක එක්කෙනාට වෙනස් ඒවා තියෙනවා. සමහරව ජෙල් පෑන් වල තමයි යන්නේ. හරි ඒ වගේ දෙයක් තමයි මෙතන කියවෙන්නේ යන්නේ. ලිවීම සඳහා භාවිත කරන පෑන් වර්ගයක හැඩය කමා වර්ණය හරි ප්‍රැක්ටිකල් සබ්ජෙක්ට් එකක් මේක. තත්ත්ව පාලනය කියන එක හරිම ප්‍රැක්ටිකල්. හරි ආසයි හිතන පාඩමක්. අනේ සායි කියන්නකෝ ඇහෙන්නේ නැහැ. ලිවීම සඳහා භාවිත කරන පෑන් වර්ගයක හැඩය වර්ණය උස කියන්නේ සාමාන්‍ය දිග කියලා කියන්නේ කමන්නේ උස හා බර පෑනේ බරත් බලපානවා. ගොඩාක් බර පෑන් පාවිච්චි කරන කට්ටිය කැමති නැහැ. සමහරව බර පෑන් පාවිච්චි කරනවා. මොකද තීන්ත පෑන් වලින් එහෙම ලියන්නේ. ඉස්සර පෑන් වලින් ලියන්නේ කට්ටිය. ලිවීම සඳහා භාවිත කරන පෑන් වර්ගයක හැඩය වර්ණය උස බර යන ගුණාංග කලින් තීරණය කර ඒවා එසේ පවතීද යන්න පරීක්ෂා කිරීම. ඒවා එසේ පවතීද යන්න පරීක්ෂා කිරීමේ ශිල්පීය ක්‍රමය කියලා දාගන්න. ඒක තමයි උදාහරණයක්. ඔය විදිහට අපිට ඕන එකක් උදාහරණ විදිහට ගන්න පුළුවන්. ෆෝන් එක කියන්න පුළුවන්. තමන් පාවිච්චි කරන ෆෝන් එක, සපත්තු වර්ගය, ඇඳුම්, හරි? ගෙදරට මොනවා හරි ගේනවා නම් ඒ බඩු, ටයිල්, ගෙදර ගාන තීන්ත වර්ගය. වාහනයක නම් ටයර් වර්ගය. ඒ වගේ එක එක්කෙනාට එක එක්කෙනා කැමති විදිහක් තියෙනවා. ඒ කැමති දේවල් අනුව තමයි එක දේවල් එක බ්‍රෑන්ඩ්ස් ටික හැදිලා තියෙන්නේ. හරි? එතකොට මේ බ්‍රෑන්ඩ් ඒවා කොච්චරක් දුරට කන්ටිනියු කරගෙන යනවද? නැත්නම් සේම් ෆීචර්ස් වලින්ම කස්ටමර්ට දෙනවද? නැත්නම් කස්ටමර් බලාපොරොත්තු වෙන මොනවද ඒකට කියන්නේ වැලියු ඇඩිෂන්ස් මොනවා හරි ඇඩ් කරනවද කාලෙන් කාලෙට? ඒවා මත තමයි කස්ටමර්ලා මේ බ්‍රෑන්ඩ් එකත් එක්ක රැඳිලා ඉන්නේ. හරි? ඒක තමයි පොදු උදාහරණයක් තමයි මම කිව්වේ එක උදාහරණයක්. ඊළඟට මාතෘකාවක් විදිහට ලියා ගන්න සංඛ්‍යාන තත්ත්ව පාලනයේ සීමාවන්. සංඛ්‍යාන තත්ත්ව පාලනයේ සීමාවන්.
මොනවද මේවා ලිමිට් කරලා තියෙන්නේ? සංඛ්‍යාන තත්ත්ව පාලනය ලිමිට් කරලා තියෙන්නේ මොන වෙලාවලද? සංඛ්‍යාන තත්ත්ව පාලනයේ සීමාවන්. පළවෙනි එක නිපදවන ඒකක සංඛ්‍යාව අඩු වන විට. නිපදවන ඒකක සංඛ්‍යාව අඩු වන විට. නිපදවන ඒකක සංඛ්‍යාව අඩු වන විට තත්ත්ව පාලන ක්‍රියාවලියේ අවශ්‍යතාවක් ඇති නොවීම. නිපදවන ඒකක සංඛ්‍යාව අඩු වන විට තත්ත්ව පාලන ක්‍රියාවලියේ අවශ්‍යතාවයක් ඇති නොවීම. පාරයි ඉඳන් මැගි අක්කා මොනවද මේ පාපිසි මහලා විකුණනවා. මැගි අක්කත් යනවා ක්වොලිටි කන්ට්‍රෝල් කරන්න. තේරුමක් නැහැ. හරි? නිපදවන ඒකක සංඛ්‍යාව අඩුයි නම් සංඛ්‍යාන තත්ත්ව පාලනයේ තේරුමක් නැහැ. කොස්ට් එකක් විතරයි. දෙවෙනි සීමාව අනේස චුට්ටක් අන්තිමට කියන්නකෝ ඒකේ අවශ්‍යතාව ඇති නොවීම. නිපදවන ඒකක සංඛ්‍යාව අඩු වන විට තත්ත්ව පාලන ක්‍රියාවලියේ අවශ්‍යතාවක් ඇති නොවීම. ස්මෝල් ක්වොන්ටිටි එකෙන් නම් ප්‍රොඩියුස් කරන්නේ ක්වොලිටි කන්ට්‍රෝල් කරලා තේරුමක් නැහැ. දෙවෙනි එක ක්‍රියාවලිය පාලනයේ නොපවතී නම්. ක්‍රියාවලිය පාලනයේ නොපවතී නම්. ක්‍රියාවලිය පාලනයේ නොපවතී නම් එය කුමන සාධකයක් නිසා? එය කුමන සාධකයක් නිසා? එය කුමන සාධකයක් නිසා සිදුවේද යන්න නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි වීම. ක්‍රියාවලිය පාලනයේ නොපවතී නම් එය කුමන සාධකයක් නිසා සිදුවේද යන්න නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි වීම. ටෙස්ට් එක කරාම යන ප්‍රොසෙස් එක අයිඩෙන්ටිෆයි කරගෙන යද්දි අපිට තේරෙනවා මේ ක්වොලිටි කන්ට්‍රෝල් එකෙන් පිට out of control කියලා තේරෙනවා. ඊට පස්සේ අපිට එකපාර කියන්න බෑ මොන සාධකේ නිසාද. ඊට පස්සේ අපි යන්න ඕනේ සාධකේ හොයන්න ආපස්සට යන්න ඕනේ. තේරුණාද? අදට ඔච්චරයි. දැන් නවත්තමු. මොකද කියන්නේ පොය දවස් දෙක. උපාසක අම්මලා ටිකට සිල් ගන්න එහෙම තියෙනවා. පොය දවස් සිල් ගන්නවද? ඉසි හයනේ පොය නින්ද ගියාද? ඔව් සර්. නින්ද ගියා? නෑ 26 පොය. 26. එතකොට 26 පොය දවසේ අපි ක්ලාස් කරන්න ඕනේ නැහැ. වෙසක් පොය දවසේ ක්ලාස් කරන්න තේරුමක් නැහැ. හරි? සිල් ගන්නවා නම් සිල් ගන්න. හොඳයි. පන්සල් යන්න විදියක් නැහැ. හරි? පොසොන් මේ වෙසක් එක සමරන්න වෙන්නේ ගෙවල් වලට වෙලා අපිට 27 ෆ්‍රී වෙයිද හවස් වරුව? මොකද සෙන්සර් දෙකද ෂෙඩියුල් එක ටිකක් ටයිට් තියෙන මේ දවස්වල. මට නම් පුළුවන් සර්. ඉන්දුමිනි මොකද සද්දයක් නැද්ද? පුළුවන්ද? පුළුවන් සර්. 27 හවස පුළුවන් සර්. මෙත්සානි රවිෂි පුළුවන් සර් එදාට. පුළුවන් සර්. පුළුවන් නේ. අපි එහෙනම් 27 වෙනිදාත් හවස 4ට විතර වගේ කරමුද? හා සර්. 27 4ට විතර. හරි. එතකොට තත්ත්ව පාලනේ තව දවස්
3කින් විතර තත්ත්ව පාලනය ඉවරයි හා. ලොකු පාඩමක් නෙමෙයි පොඩි පාඩමක්. රචනා පේපර් එකේ භාගයයි ගානකින් භාගයයි MCQ එකේ ප්‍රශ්න 3යි නැත්නම් 4යි. හරි පොඩි පාඩමක් ඉක්මනට කරන්න පුළුවන්. අවබෝධයෙන් ඉගෙන ගන්න. හරි. 4 වෙනි ගානම කම්ප්ලීට් කරගන්න පුළුවන්. හරි. 4 වෙනි ගානේ තියෙන්නේ මොකද්ද? ප්‍රතිපායන විශ්ලේෂණයයි තත්ත්ව පාලනයයි. ඒතකොට මේක හරියට කරගත්තොත් සාමාන්‍යයෙන් හැමෝම වගේ කරන ගානක් තමයි ප්‍රතිපායන. ප්‍රතිපායනය මේකයි ගානම කම්ප්ලීට්. හරි. එහෙනම් අදට නවත්තනවා මෙතනින්. good night. සන්නයි. good night. Good night, sir.